ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නැවත වාරයක් අද දවසේදී ඔබ සියලු දෙනා සමග මේ දේව වචනය බෙදා ගන්න මට දුන්නා වූ යනගී අවස්ථාව ඒ ජීවමාන දෙවියන් වහන්සේට මම ප්‍රශංසා කරමින් උන්වහන්සේට ගෞරවය දෙනවා. නැවතත් මම සිහි කරන්න කැමති හැමදාම වගේ ජීවමාන දෙවියන් වහන්සේගේ අභිමුඛේ මම දූවිලි වලට කවදාක්වත් මේ පොළොවේවත් කිසිම තැනක් නැහැ. මේ දූවිලි වලට කවදාක්වත් මේ පොළොවේ කිසිම මිනිසෙක් ගෞරව කරන්නේ නැහැ. එවැනි දූවිල්ලක් මම ජීවමාන සර්වපරාක්‍රම දෙවියන් වහන්සේ ඉස්සරහම මම දූවිල්ලක් නම් මට කිසිම ගෞරවයක් මහිමයක් මේ කරන්නා වූ ස්වාමීන් වහන්සේගේ වචනය බෙදා ගැනීම තුල අයිති නැහැ. ස්වාමිනී මම ඔබ වහන්සේගේ අභිමුඛය ඇවිල්ලා යාඥා කරනවා. ඔබ වහන්සේගේ ජීවමාන හුස්ම මට වැඩිච්ච නිසා මේක අසන්නා වූ දරුවන්ට ඔබ වහන්සේගේ හුස්ම වැඩිච්ච නිසා මේ පොළොවේ අහන අයට ගෞරවයත් ස්වාමිනී මේ කතා කරන අයට ගෞරවයත් ඔබ වහන්සේගෙන්ම ලැබිලා තිබෙන නිසා ඒ මහිමයයි ගෞරවයයි පෙරලා වහන්සේටම තබලා යාඥා කරනවා. ස්වාමිනී මේකේ කිසිම දෙයක් අපිට අයිති නැති නිසා අපි අනනේ ඔබ වහන්සේගේ ශුද්ධ නාමය මේ පොළොවේ මහිමයටපත් වෙන්න ඕන. ඔබ වහන්සේගේ නාමය ගෞරවයටපත් වෙන්න ඕන. ඔබ පමණක්ම මේ පොළොවේ ගෞරවයත් මහිමයත් අයිති යුතු එකම තනන් වහන්සේ බවට පත් වෙන්න ඕන කියලා මම යාඥා කරනවා. දයාවන්ත ආදරවන්ත දෙවි පියාණනේ ඔබ වහන්සේගේ ශුද්ධ නාමය වන නාසරීය යේසුස් වහන්සේගේ නාමයට සියලු දේ කැපකොට බාරකොට යාඥා කරනවා. ආමෙන් ආමෙන්. ඉතින් අද දවසේදී සුපුරුදු පරිදි අපි බෙදා ගන්න යනවා ස්වාමීන් වහන්සේගේ වචනය. අද මම කැමති මේ උප්පත්ති පොතේ ජීවමාන දෙවියන් වහන්සේ විසින් අද දවසේ අපට කතා කරන්න යන ඒ ස්වාමීන් වහන්සේගේ කොටසක් අරගෙන කතා කරන්න. ඇත්තටම මේ උප්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ මම මේ කොටස කතා කරන්න ඉස්සර වෙලා මම කියන්න කැමතියි. මේක ගැන ඇත්තටම ගොඩාරියක් ඉගැන්වීම් තියෙනවා. ගොඩාරියක් මේක ගැන හදාරනකොට මීට වඩා බොහෝ ගැඹුරින් කාරණා අපිට බලන්න තියෙනවා. නමුත් අද දවසේදී මම මේ හැම දෙයක්ම පැත්තකට තියෙනවා. අද දවසේදී මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. විවාද නැහැ, තර්ක නැහැ මේ දේව වචනේදී මේ වෙලාවේ. ඒ ඇයිනම් අපිට මේ දේව වචනේ ස්වාමීන් වහන්සේ මට කතා කරන්න දුන්නු පණිවිඩයේ පමණක් ජීවමාන දෙවියන් වහන්සේ තුල ඉඳන් ඔබ ඉදිරියේ තමන්ද මම සූදානම් වෙලා ඉන්නවා. ඒක නිසා ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය මා තුල ක්‍රියා නොකළොත් මේ කිසි දෙයක් මට කරන්න බැරි බවත් මම දන්නවා. ඉතින් ඒක නිසා උප්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ ස්වාමීන් වහන්සේ කියනවා භූමිය දූවිල්ලෙන් මිනිසයා සාදා ඔහුගේ නාස්පුඩු තුරට ජීවනයේ හුස්ම හෙළුසේක කියලා. එතකොට මොනවාද උනේ කියලා කිව්වොත් මිනිසයා ජීවමාන ප්‍රාණයක් විය. එතකොට මේක මිනිසයා සාදපු අවස්ථාව. එහෙනම් මේක සිදු වෙන්නේ මැවිල්ලේ එහෙනම් 6 වෙනි දවසේ දෙවෙනි ක්‍රියාවලිය හැටියට අපිට මේ මිනිසයා මැවීම අපිට ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි තව දවස් 6ක ක්‍රියාවලියක් අපිට ඉස්සරහින් තියෙනවා. මේ 6ම ක්‍රියාවලියන් ඔබට උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදය නම් බලනකොට අපිට ඒ දේ බලන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා මේ මිනිස්යාව දූවිල්ලෙන් හැදුවත් උන්වහන්සේගේ ස්වරූපයටත් සමානත්වයටත් මිනිස්යාව හැදුවයි කියලා. ඒතර උන්වහන්සේගේ මනසේ මිනිස්යා කියලා කියපුවම තව එක කාරණාවක් තියෙනවා. අපි දන්නවා මිනිස්යා කියලා කියපුවම ඕගොල්ලන්ගේ මගේ තියෙන මනසේ කල්පනාව තමයි එක්කෙනා. මිනිසෙක් කියන කාරණා. නමුත් අපි ස්වාමීන් වහන්සේගේ වචනයට ගියහම උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ අපි 26 වෙනි පදයට ගියහම උන්වහන්සේගේ වචනේ මෙන්න මෙහෙම තියෙනවා. තවද දෙවියන් වහන්සේ අපේ ස්වරූපය අපගේ සමානත්වයේ ලෙස මිනිසයා සාදන්න. ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වයි කීසේක. එතකොට දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මිනිසයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට මැවුසේක.
එතකොට එහෙනම් මිනිසයා කියනකොට අපිට පේනවා ස්ත්‍රිය සහ පුරුෂයා කියන දෙන්නම ඇතුළත් වෙලා තියෙනවා. එතකොට ඒක වචන නෙමෙයි. නමුත් ඒක වචන නමුත් බහුවචන කියන කාරණාවක් තියෙනවා. මොකක්ද කියලා කිව්වොත් එහෙම මිනිසයාව ස්වාමීන් වහන්සේ දුගුවිල්ලෙන් හදලා ඊට පස්සේ මිනිසයාගේ ඊළාට වලින් එකක් අරගෙන ස්ත්‍රියව හැදුවා කියන කාරණාව. ඒකට හේතුව ස්ත්‍රියව ඊළාටෙන් අරගෙන ඒ ඊළාටේ නිර්මාණය කරලා ස්වාමීන් වහන්සේ ඒ ඊළාටේට නැවත හුස්ම දෙන්න ගිහිල්ලා නැහැ. මොකද එහෙම හුස්ම දීලා නැහැ. දේව වචනේ එහෙම එකක් නැහැ සඳහන් කරලා. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපිට පේනවා දේව වචනේ ස්වාමීන් වහන්සේ කියනවා. හරිද? ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් දෙන්නෙක් හැදුවා කියන කාරණාවක් ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට බලන්න පුළුවන්. මොකද මේ හැම කාරණාවක් ඇතුළෙම මට ඔබත් එක්ක යන්න බැරි නිසා මම අද ඔබත් එක්ක ඉක්මනින් මේ කාරණා ටික පැහැදිලි කරගෙන යනවා. හොඳයි? එතකොට දැන් අපිට පේනවා ස්වාමීන් වහන්සේ මේ ස්ත්‍රිය සහ පුරුෂයා කොට ස්වාමීන් වහන්සේ හදලා තියෙනවා. දැන් අපි අද යනවා ඒ ස්වාමීන් වහන්සේ පුරුෂයව හදලා උන්වහන්සේ ඒදන් වියනක් වවලා මවලා ඒකට ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගේ මැව් ආදම් සහ ඒවව තිබ්බ කියන කාරණාවක් තියෙනවා. හරිද? එතකොට මේක ඇතුලේ ඉස්ලාම ස්වාමීන් වහන්සේ ආදම්ම නිර්මාණය කරපු නිසා ඒදන් වින වවල සේරම කරලා ස්වාමීන් වහන්සේ ආදම්ම ඒදන් විනේ තබලා මෙන්න මෙහෙම ස්වාමීන් වහන්සේ 18 වෙනි පදේ එනකොට මෙන්න මෙහෙම සඳහනක් කරනවා. ස්වාමීන් දෙවියන් වහන්සේ කතා කොට මනුෂ්‍ය තනිව සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නේ මී කීසේක. එතකොට මේ වෙලා තියෙන්නේ මොනවද කියලා කිව්වොත් එහෙම උන්වහන්සේ මේ මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් හදලා දෙන්න ඕනේ කියලා උන්වහන්සේ කල්පනා කරනවා කියන කාරණාවක් මේ 18 වෙනි පදේ අපිට පේන්න තියෙනවා. හරිද? එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා මනුෂ්‍යයා තනිව සිටීම හොඳ නැත. හරිද? මනුෂ්‍යයා තනිව ඉන්න හොඳ නෑ කියලා. හරිද? එතකොට මේකේ අපිට පේනවා එහෙනම් ස්වාමීන් වහන්සේ මේ විවාහය ගැනද කතා කරන්න යන්නේ. එහෙනම් මේ විවාහය කියන කාරණාවත් එක්කද ස්වාමීන් වහන්සේ අද දවසේදී අපිත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ. එතකොට අපිට පේනවා 21 වෙනි පදයට යනකොට මම බොහොම ඉක්මනට යනවා 21 වෙනි පදයට යනකොට අපිට පේනවා ස්වාමීන් දෙවියන් වහන්සේ මිනිසයාට බරුණින්දක් පැමිණි වූසේක. මොකක්ද කියලා කිව්වොත් 21 වෙනි පදයට යනකොට අපිට පේනවා ස්වාමීන් වහන්සේ මිනිසයාට බරුණින්දක් පැමිණවලා තියෙනවා. මොකක්ද කියලා කිව්වොත් එහෙම මෙතන මේ නින්ද කියලා ගත්තාම අපේ භාෂාවෙන් අපිට ගන්න පුළුවන් නිර්වින්දනයද. එහෙම නැත්නම් අපේ භාෂාවෙන් අපිට ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මොන හරි නිකන් සිහිය නැති කිරීමක් කරාද ඔපරේෂන් එකක් කරාද. හරිද? ඔබට ඕන දෙයක් දාගන්න පුළුවන් මට ප්‍රශ්නයක් නැහැ. මොකද ජීවමාන දෙවියන් වහන්සේ මැවුම් කරු උන්වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන් දෙවිදුන් කියලා අපි සියලු දෙනාම අදහනවා. ස්වාමීන් දෙවියන් වහන්සේ මිනිසයාට බරවු නින්දක් පැමිණි වූසේක. එහෙනම් ඔහු තුලින්ම ස්වාමීන් වහන්සේ යම්කිසි ක්‍රියාවක් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඔහු නිදාගත්තේ. හරි? ඊට පස්සේ කියනවා උන්වහන්සේ ඔහුගේ ඉලාට වලින් එකක්ගෙන ඒ ස්ථානයේ මාංශයෙන් පිරවුසේක. එතකොට මේ ඉලාට වලින් එකක් ස්වාමීන් වහන්සේ අරගෙන තියෙනවා. හරිද? ඉතින් මම මේක පොඩ්ඩක් තේරුම් බේරුම් කරගන්න ගියාම අපිට හෙබ්‍රේව භාෂාවේ මොකද මේක ගැන ගොඩාරියක් වාද විවාද තියෙන්න පුළුවන්. මේක ගැන මේ ඉලාටයේමද එහෙම නැත්නම් වෙන මොකක් හරිද? රයිට්? නමුත් මේක පොඩ්ඩක් මම හදාarලා යනකොට මම මේ වෙනකොට මම ගන්නවා මෙතන තියෙනවා මේ ඉලාටේ කියන එකට මේ චේම්බර් කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඒක හඳුන්වනවා. ඔව් ඒක එවැනි ආකාරයෙන් මේ අපේ තියෙන මේ ස්වාමීන් වහන්සේගේ මැවීමේ ස්වාමීන් වහන්සේ තබපු ඒ ස්වාමීන් වහන්සේ ඊළාට ස්වාමීන් වහන්සේ ගලවලා අරන් තියනවා කියන කාරණාවට මම යනවා මේ වෙලාවේ. මම ඒතර මම බාර අරගෙන මම එතනින් ඔබත් එක්ක ඒ සම්බන්ධතාවයට යනවා. හරිද? ඊට පස්සේ කියනවා පැවිදුසෙක ඔහු නිදාගත්තේ ස්වාමීන් වහන්සේ. දැන් ඔන්න බලාගන්න 21 වෙනි පදේමයි මම තාම ඉන්නේ. හරිද? උන්වහන්සේ ඔහුගේ ඊළාට වලින් එකක්ගෙන ඒ ස්ථානයේ මාංශයෙන් පිරවුසේක. ස්වාමීන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉලෑටයෙන් ස්ත්‍රියක් සාදා. ඒතර මොකද්ද වෙලා තියෙන්නේ? මනුෂ්‍යයාගෙන් ගත්ත ඉලෑටයෙන් ස්වාමීන් වහන්සේ ස්ත්‍රියක්ම හදලා තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ උපත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා මනුෂ්‍යයා සාදා කියලා. මෙතන කියනවා ස්ත්‍රිය සාදා කියලා.
එතකොට මේ ස්වාමීන් වහන්සේ මිනිස්යාව හදලා ඊට පස්සේ ආපහු දූවිලි පාවිච්චි කරන්නේ නැහැ. ආපහු ස්වාමීන් වහන්සේ පොළොව පාවිච්චි කරන්නේ නැහැ. මිනිස්යාගේම ඉලෑටෙන් ස්වාමී දෙවියන් වහන්සේ ගන්නවා ඉලෑටයක් අරගෙන ස්ත්‍රියක්ව හදනවා. හැබැයි 18 වෙනි පදේ අපි දැක්ක උප්පත්ති දෙකේ ස්වාමීන් වහන්සේ කියනවාම සුදුසු සහකාරියක් හදලා දෙනවා කියලා. හරි. මෙතන කියනවා ස්ත්‍රියක් හදනවා කියලා. මොකද දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ස්ත්‍රියක් කියපුවම අපි දන්නවා. පිරිමි එක්කෙනාගේ කොණ්ඩේ මෙහෙමයි, ගෑනු එක්කෙනාගේ කොණ්ඩේ මෙහෙමයි. පිරිමි එක්කෙනාට ගර්භාෂයක් නැහැ, ගෑනු එක්කෙනාට ගර්භාෂයක් තියෙනවා. ඉතින් අපි දන්නවා ස්ත්‍රියක් කියපුවම මොන ආකාරයෙන් පුරුෂයාට වඩා වෙනස්ව තියෙනවද කියන කාරණාව අපි දන්නවා. නමුත් මැවිල්ලේදී ජීවමාන දෙවියන් වහන්සේගේ මනසේ ජීවමාන දෙවියන් වහන්සේගේ හදවතේ මේ ස්ත්‍රිය කියනකොට මේ පුරුෂයාට වෙන්ව ස්වාමීන් වහන්සේ ඒ මැවීමේදී ස්වාමීන් වහන්සේ අංග උපාංග වෙන් කරලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ කියන මේ දෙදෙනාම මොනවද කියලා කිව්වොත් එමුන් වහන්සේගේ වචනේ අපි තව ඉස්සරහට බලනවා. මේ දෙදෙනාම එක මාංශයක් වෙනවා කියන කාරණාවකුත් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේක මේ මොකද්ද කියලා කිව්වොත් එහෙම නිකන් මේ අපිට නිකන් මේ වෙන් කරන්න බැරි එකක්. ඒ කියන්නේ කවදාකවත් අපේ ජීවිතේ අපි ගත්තාම මේ පුරුෂයා එහෙම නැත්නම් මේ ස්ත්‍රිය එහෙම නැත්නම් අපි කියනවා භාර්යාව කියන දෙන්නව වෙන් කරන්න බැරි එකක්. මොකද දෙවියන් වහන්සේ ඒ ඊළාටේමයි අරන් තියෙන්නේ. එතකොට ඒක නිකන් එක්කෙනෙක් බවට පත් වෙනවා. ඒක මාංශයක් බවට පත් වෙනවා කියන එක මේක මේ මම මේ ඔබත් එක්ක යන්නේ මේ මැවිල්ලේ උන්වහන්සේගේ මනසේ මේ පවුල කියන කාරණාවේ උන්වහන්සේගේ මනසේ තිබිච්ච තැනට තමයි මම මේ ඔබත් එක්ක දවසේදී යන්න උත්සාහ කරන්නේ. හරිද? එතකොට උන්වහන්සේ මේ ස්ත්‍රියක් සාදා ඔබට මේ සිංහලෙන් මෙතන මේ සාදා කියලා අපි ගත්තට මට මෙතන තියෙන්නේ මේ ඇත්තටම මේ බාන එහෙම නැත්නම් බනා කියන හෙබ්‍රෝ යෙදුමක් එක්ක මම මේකේ මේ තේරුම් බේරුම් කරලා ගත්තාම අපිට පේනවා මෙතන තියෙන to build එහෙම නැත්නම් ගොඩනගන්න. හරිද? එතකොට මේ ස්ත්‍රිය හදලා තියෙන උන්වහන්සේ මේ ස්ත්‍රියගේ මනසේ ස්ත්‍රියගේ හදවතේ ඒ දෙවියන් වහන්සේගේ මනසේ තිබිච්ච එක තමයි ඇය මේ නිවසකට එන්නේ ඒ නිවස ගොඩනගන්න. ඒ නිවස to build. හරිද? එහෙම නැත්නම් මේකේ ලස්සන තේරුම් ටිකක් තියෙනවා. මොකද්ද කියලා කිව්වොත් එimhe තව ඉස්සරහට බැලුවොත් මම දැක්කා මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ to build a altar. එහෙම නැත්නම් අපි කියනවා මේ ඒ කියන්නේ පූජාසනයක් ගොඩනගන්න. අය මේ ස්වාමීන් වහන්සේගේ වචනේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ උන්වහන්සේගේ මනසේ මේ ස්ත්‍රිය ගැන තිබිච්ච කාරණා. මේක තියෙන්නේ මැවිල්ලේදී උන්වහන්සේගේ මනසේ තිබිච්ච කාරණා. හරි? ඊළාටෙන් ස්ත්‍රිය සාදා. එතන මේ සාදා කියන එකට අපිට පේනවා මේ ස්වාමීන් වහන්සේගේ මනසේ තිබුණේ දැන් අර අතර තියෙන සාදා නෙමෙයි. ඔබ 18 වෙනි පරිච්ඡේදයේ බැලුවොත් සුදුසු සහකාරයෙක් සාදා දෙන්නේ නෙමෙයි. එතන ආශා කියන හෙබ්‍රෝ යෙදුමක් තියෙනවා. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ බනා කියන හෙබ්‍රෝ යෙදුමක් එක්ක එන්නේ. ඒකේ තේරුම තමයි to build. හරිද? එතකොට අපිට පේනවා අය මිනිසයා වෙතට පැමිණේ වූසේක. හරිද? එතකොට මොකන්ද කියලා කිව්වොත් එහෙම නැත්නම් මේ පුරුෂයෙක් එක්ක. එතකොට මේ භාර්යාවක් කියන කාරණාවට පැමිණෙනකොට එන්නේ ඇත්තටම මේ ඒක ගොඩනගන්න. එහෙම නැත්නම් යම්කිසි දැන් ගොඩනගන්න අපිට බෑනේ නිකන් ගොඩනගන්න බෑනේ එක දවසකින් බෑනේ නේද? එතකොට මේක ඒගොල්ලෝ දෙන්න ඉන්නකම් මැරෙනකම් ඒක ගොඩනගන එක. හරිද? ඒක ආයේ මග නතර වෙන්නේ නැහැ. ගොඩනගන එක නතර වෙන්නේ නැහැ. ඒක මැරෙනකම් ඒගොල්ලෝ මේ පොළවේ ඉන්න තාක්කල් ඒගොල්ලෝ දෙන්නට තියෙනවා මේක ගොඩනගන්න. එතකොට ගොඩනගාගෙන යන්න තියෙනවා. හරිද? එතකොට මේක මේ පූජාසනය ගොඩනගන්න කියන තේරුමකුත් මේක ඇතුලේ ගැප් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ මිනිස්සයා පැමිණුසෙක් එවිට මිනිස්සයා කතා කොට මාගේ ඇටවලින් ඇටේ මාගේ මාංශයේ මාංශය මෑ මිනිස්සයාගෙන් ගන්නා ලද හේයින් මනුෂ්‍ය දුවේයි කියනු ලබන්නේයි කීය. මේක දෙවියන් වහන්සේ කියපු එක නෙමෙයි. මේක ඇවිල්ලා අපේ ආදම් විසින් කියලා ලද දෙයක්. මොකද්ද කියලා කිව්වොත් එහෙම මේ වෙනකොට පොළොවේ
තව ස්ත්‍රීවරු නැහැ. තව ස්ත්‍රීවරු කොහෙවත් නැහැ. ඉන්නේ ඒව විතරයි. එතකොට මේ ආදම්ට සෙලෙක්ෂන්ස් නැහැ. එක එක සෙලෙක්ෂන්ස් නැහැ. කප්පු මහත්තුරුවරු නැහැ. මේ විවාහයේදී අපිට පේනවා තව මෙයා හරි නැත්නම් අරයා හරි නැද්ද? එහෙම එකක් නැහැ. හරිද? one and only. දෙවියන් වහන්සේ පෙන්නනවා, දෙවියන් වහන්සේ හදනවා, දෙවියන් වහන්සේ ගෙනත් දෙනවා. හරිද? එතකොට අනිවාර්යෙන් මේ විවාහය දෙවියන් වහන්සේගේ මනසට අනුව නියමාකාරයෙන් දෙවියන් වහන්සේගේ සිත ඇතිව මේක 100% මිනිසයා පාපයට නොවැටි මේ පෞල් ජීවිතයකට ඇතුල් වෙච්ච අවස්ථාව තමයි මම මේ ඔබත් එක්ක නඩුදුරු කරගෙන යන්නේ. හරිද? දැන් අද අපි බලන්න යන පෞල් ජීවිතේ පස්සේ බලමු. අද අපි ඒක පස්සේ බලමු. ඒතර උන්වහන්සේගේ මනසේ ඒතකොට ස්ත්‍රිය කියනකොට මොකද්ද උන්වහන්සේගේ මනසේ තිබ්බ අරමුණ ස්ත්‍රිය ගැන? හරිද? ඒතකොට පුරුෂයා ගැන තිබිච්ච අරමුණ මොකද්ද කියන කාරණාව අපි බලමු. එබැවින් 24 කියන එබැවින් පුරුෂතමේ මේ කතා කරන්නේ පුරුෂයාට තමාගේ මවුද තමාගේ පියාද මවුද අතහැර. දැන් මෙතන පොඩි පටලවිල්ලකට යනවා අපේ පටල ගන්න එපා. මේ අතහැර කියලා කියපුවම අම්මවයි තාත්තවයි සම්පූර්ණයෙන්ම කණ්ඩ බොණ්ඩ දෙනේ වලින් ඒගොල්ලන්ව බලන එකෙන් ඒගොල්ලන් නෑ ඒක නෙමෙයි මෙතන අතහැර කියලා කියන්නේ. මෙතන අතහැර කියලා කියන්නේ මේ දෙදෙනා එක නිවසක මේ දෙදෙනා වෙනම ගොඩ නැගෙන්න යනවා. එතකොට ඒක ඇතුලේ මව පියා කියන සංකල්පේ නැත. ඒ කියන්නේ මව පියා කියන සංකල්පේ මේ දෙදෙනාගේ ඇතුළට ගෙනල්ලා ඒගොල්ලන්ගේ යෝජනා ඒගොල්ලන්ගේ චෝදනා මේ පෞල් ජීවිතය ඇතුළට රිංගන්න බෑ කියන එක. හරි. හැබැයි මව පියා කියන ස්ථානයේ දෙවියන් වහන්සේ දුන්න ආඥාවට අනුව මවට පියාට ගෞරව කරපන්න. හරිද? බොහෝ කල් ජීවත් වෙන්න ඕනේ නම් නුඹට වැඩ සිද්ධ වෙන්න ඕනේ නම් ඒ ආඥාව එහෙම තියෙනවා. ඒක ගැන කිසිම කාරණාවක් නැහැ. හරිද? නමුත් මේක මවට පියාට නැවතත් ඒ ගිහිල්ලා මේ පෞල් ජීවිතේ කාරණා මේක ඇතුලේ ඇඩ්වයිස් එතකොට මේක ඇතුලේ ඒ අම්මගේ තාත්තගේ ඇඟිලි ගැසීවි ඒව මොකුත් නැහැ. හරිද? මොකද්ද කියලා කිව්වොත් එම අත්තර කියලා කියපුවම ස්වාමින් වහන්සේත් එක්ක පවුලක් හැටියට බැඳෙනවා. ඒ දෙදෙනා පමණක් ස්වාමින් වහන්සේගේ උපකාර මැද්දේ පෞල් ජීවිතේ ගොඩනගන්න. හොඳයි. ඊට පස්සේ කියනවා තම භාර්යාවට මම මේ කියන කාරණාවේදී ඕගොල්ලෝ වැරදි ආකල්පයකට යන්න එපා. ඒ කියන්නේ අම්මලා තාත්තලාගෙන් අපි අහන්න දෙයක් ඇත්තෙම නැද්ද? අම්මලාගේ තාත්තලාගෙන් අපිට ගන්න දෙයක් ඇත්තෙම නැද්ද? ඇත්තටම මම ඒව තැනකට නෙමෙයි මම මේ ඔබව ගෙනිච්චේ. මොකද්ද නම් මේ කාරණාව අද වෙනකොට ඔබ බලන්න මම ඔබට එක උදාහරණයක් කියන්නම්. අද ඔබ බලන්න අපේ ශ්‍රී ලංකා දේශයේ තිබෙන විශාල දැවැන්ත ප්‍රශ්නයක් තමයි මේ නැන්දම්මලේලි කියලා. අපි නිකමටත් කියනවා මේ නැන්දම්මලේලි වගේ කියලා අපි කියනවා. ඇයි අපි උදාහරණය ගන්නෙ? හේතුව මොකද්ද? දැන් මොකද්ද මේ නැන්දම්මටයි ලේලිටයි තියෙන ප්‍රශ්නේ? ඇයි මේ නැන්දම්මලේලි ප්‍රශ්නයක් මේ විදියට සාපයක් වගේ නිකන් හැමෝම ඉදිරියේ මෙහෙම තියෙන්නේ? ඒකට හේතුව හොඳට බලන්න. ඒ පුතා එහෙම නැත්නම් ඒ ගෙදර අම්මා යටතේ හිටපු පුතා යම්කිසි දවසක භාර්යාවක් අරගෙන ගෙදරට ආපුවම ඒ නැන්දම්මට එහෙම නැත්නම් ඒ පුතාගේ ඒ අම්මා ඒ තියෙන ඒ පෞල් පරිසරය පසුබිම අනුව අපිට පේනවා මේක ඇතුලේ යම්කිසි ආකාරයකට මේ ලේලි මගේ පුතාව උදුරගත්තා කියන එක. ඇත්තට මේ මනසට අම්මට ගිහිලා ලේලිට වෛර කරන්න කියන කාරණාවකට යනවා කියන එක ඔබට මට අද දකින්න තියෙන සුලභ ප්‍රශ්නයක් මේක. ඉතින් ඒක නිසා ඒ ඉන්න මව්වරු සමහරක් වෙලාවට දේව වචනේ දන්නේ නැහැ. හරිද? හැබැයි නැන්දම්මටයි ලේලිටයි දෙවියන් වහන්සේගේ වචනයට අනුව කියන්නේ යෙහෙලි කියලා. දෙවියන් වහන්සේගේ වචනේ තියෙන යෙහෙලි. ඒ කියන්නේ මිත්‍රත්වයක් තියෙන. මිත්‍රත්වයක්. දෙවියන් වහන්සේගේ වචනයට අනුව නැන්දම්මත් ඉන්නවනම් දෙවියන් වහන්සේගේ වචනයට අනුව ලේලිත් ඉන්නවනම් අනිවාර්යෙන් මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය තමයි මිත්‍ර සම්බන්ධතාවය. හරිද? එහෙම තමයි දේව වචනය හැමතිස්සෙම කතා කරන්නේ. එතකොට දැන් ඔබට මම කියන මේ පුංචි කාරණාව පුංචි වෙලාවකින් ඔබට තේරෙනවා ඇති කියලා මං හිතනවා. හරිද? තම භාර්යාවට ඇලුම් වන්නේ. දැන් මම මේ බලාගෙන යන්නේ. මේ ඇලුම් වන්නේ කියලා කියපුවම ඔබට බලන්න පුළුවන් මේකේ තියෙන මේ ඇලුම් වන්නේ කියලා කියපුවම සිංහල යෙදුම හොඳයි.
ඒ වගේම අපිට පේනවා මේ ඇලුම් වෙනවා කියලා කියපුවම මේ දවක් කියන හෙබ්‍රෝ යෙදුමක් එක සඳහන් වෙලා ඉන්නේ. ඒකට කියන්නේ මේ stay together. ඒ කියන්නේ දෙන්න එකට ඉන්නවා කියන කාරණා. එකට ඉන්නවා කියන කාරණා. මම හරි ආසයි මේ ඉංග්‍රීසි වචනේ තේ යෙදුමට stay together කියන යෙදුමට මම හරි ආසයි. ඒකට හේතුව තමයි අද එතකොට මේ විවාහ ජීවිතේ විවාහයෙන් පස්සේ අපිට කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. පුරුෂයා ගෙදර තියෙන ප්‍රශ්න අරගල නිසා පුරුෂයා පිට රටට ගිහිල්ලා හම්බ කරලා මේ පවුල නඩත්තු කරන්න සල්ලි එවන්න ගෙදරට ඒක බෑ. ඒක බෑ. හරිද? එහෙම නැත්නම් ස්ත්‍රියට මැද පෙරදිකට ගිහිල්ලා වහල් භාවයට ගිහිල්ලා වහල් භාවයේ සල්ලි ගෙනල්ලා ගෙදර නඩත්තු කරන්න ඒකත් බෑ. මොකද ඒක දේව වචනය හැම වෙලාවෙම ඒක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. භාර්යාව පුරුෂයා කියලා කියන කෙනා වෙන් වෙන්න පුළුවන් යාඥාවේදී විතරයි කියන එක කොරින්ති පොතේ සඳහන් කරනවා. ඒක කොරින්ති පොතේ. එහෙනම් අද අපිට ඉගෙන ගන්න තියෙන එකම දේ තමයි ඇලුම් වන්නේ. මේක විවාහයේදී උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ. ඒතර ඒදන් උයනේදී උන්වහන්සේ මේ බලාපොරොත්තු වෙච්ච උන්වහන්සේගේ මනසේ තිබිච්ච පෞල් ජීවිතය ගැන තමයි මම මේ පොඩි කාරණා කිහිපයක් ඔබගේ මනසේ තිබ්බේ. හරිද? එතකොට උන්වහන්සේ මේක කියනකොට මිනිස්සයා පාපයට වැටිලා නැහැ. තුන්වෙනි පරිච්ඡේදය තමයි මිනිස්සයා පාපයට වැටීම සිද්ධ වෙනවා කියන කාරණාව තියෙන්නේ. එතකොට උන්වහන්සේ මේ පෞල් ජීවිතය ගැන එහෙම නැත්නම් මේ භාර්යාව ස්වාමි පුරුෂයා ගැන උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? උන්වහන්සේ මේ මනසේ උන්වහන්සේ අද අපිට කතා කරන්නේ මේ විවාහය කියන්නේ කොහොම එකක් ගැනද? අද අපි බැලුවොත් උන්වහන්සේ කියනවා ආදම්ම බර වූ නින්දකට දැම්මා. දාලා ඒ ඉලෑට වලින් එකක් අරගෙන ස්ත්‍රිය සාදලා ස්ත්‍රියව උන්වහන්සේම අරගෙන තමාගේ පුරුෂයා ළඟට ගේන කල් මේ ස්ත්‍රිය දන්නේ නැහැ කවුද මගේ ස්වාමි පුරුෂයා කියලා. ස්වාමින් වහන්සේ ගාව තමයි අද වෙනකොට අපිට උත්තරය තියෙන්නේ කවුද මගේ භාර්යාව? කවුද මගේ ස්වාමි පුරුෂයා? මේ ප්‍රශ්නෙට උත්තරය තියෙන්නේ ස්වාමින් වහන්සේ ගාව. අද මේ ප්‍රශ්නෙට උත්තරය තියෙන්නේ බස් හෝල්ඩ් එකේ නෙමෙයි. මේ ප්‍රශ්නෙට උත්තරය තියෙන්නේ චිත්තරපට අස්සේ නෙමෙයි. මේ ප්‍රශ්නෙට උත්තරය තියෙන්නේ මගේ පුරුෂයා කවුද මගේ භාර්යාව කවුද කියන එකේ උත්තරය තියෙන්නේ මංගල යෝජනා අස්සේ නෙමෙයි. එහෙනම් අපිට මේ ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා එහෙනම් උන්වහන්සේ මැවිල්ලේදීම බලාපොරොත්තු වුණා පළවෙනි දේ තමයි අපි ආදම් ගත්තාම ආදම් එක ස්ත්‍රියකටවත් එක ස්ත්‍රියක් දැකලවත් මොකුත් නැහැ. ඒව ගත්තාම ඒව කිසිම පුරුෂයෙක්ව දැකලා නැහැ. ස්වාමීන් වහන්සේ කියන කල්ම. එතකොට ඒවගේ හදවතේ මෙහෙම රූපයක් තිබුණොත් හොඳයි නේද? නහය පොඩ්ඩක් මෙහෙම තිබුණා නම් හොඳයි නේද? කන පොඩ්ඩක් මෙහෙම තිබුණා නම් හොඳයි නේද? උස අඩි මෙච්චර තිබුණා නම් හොඳයි නේද? හරිද? දිග අඩි මෙච්චර තිබුණා නම් හොඳයි නේද? හරිද? කකුල සයිස් එක මෙහෙම තිබුණා නම් හොඳයි නේද? හරිද? ඒ මොකුත් නැහැ. ආදම් නිදි. ආදම්ම නැගිට්ටෝකට ස්වාමීන් වහන්සේම ඒවව හදන්න හිටියනම් තාම හදනවා ස්වාමීන් වහන්සේ. හරිද? ස්වාමීන් වහන්සේ ආදම්ම නිදි කෙරුණා. ස්වාමීන් වහන්සේ ආදම්ම නිර්මාණය කරපු සරපරක්‍රම දෙවියන් වහන්සේ උන්වහන්සේ දන්නවා ආදම්ට ඕනේ. හරිද? හැබැයි අඩුම තරමේ ආදම්වත් දන්නේ නැහැ ආදම්ට ඕනේ. හරිද? හොඳට මතක තියාගන්න ආදම්ලා. හරිද? ආදම්ලට දන්නේ ආදම්ලට ඕනේ. ආදම්ලට ඕනේ අරන් ගිහිල්ලා අරන් ඇවිල්ලා ගෙවල් වල ඉඳගෙන දැන් ගෙවල් වල ඉඳ බැරුව ඉන්නවා ඇති නේද? හරි අපි අද විසඳගමු ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ මොකද්ද මේ වෙලා තියෙන කියන කාරණාවත් එක්ක. හරිද? එතකොට මේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ පෞල් ජීවිතයේ කියපුවම පළවෙනි දේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ආදර දුවේ පුතේ පවිත්‍රභාවය. ඔබ අද වෙනකොට ඔබේ පෞල් ජීවිතේ ඔබ දරුවෙක් නම් ඔබ ඇත්තටම පිරිමි දරුවෙක්ද ගෑනු දරුවෙක්ද හැමතිස්සෙම උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා පවිත්‍රභාවය. මොකක්ද මේ පවිත්‍රභාවය? මොකක්ද ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන පවිත්‍රභාවය? හරි. ඒක ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ විවාහයට පෙර වෙන කිසිම සම්බන්ධතාවයක්
දරුවෙක්ගෙන් දැරියෙක්ගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක උන්වහන්සේගේ වචනය මුළුමනින්ම ඒක සම්පූර්ණයෙන්ම කාම මිත්‍යාචාරය හැටියට ස්වාමීන් වහන්සේ ඒක සඳහන් කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ මානසයේ එදා උන්වහන්සේ මේ වචනය තුල තබලා තියෙනවා මැවිල්ලේදීම ආදම් සහ ඒව එකතු කිරීමේදී ඒ ස්වාමීන් වහන්සේ ආදම්ම නිර්මාණය කරනකොට ඒ ස්වාමීන් වහන්සේ ඒවව නිර්මාණය කරනකොට ස්වාමීන් වහන්සේ මේ දෙක අපිට ආදර්ශයකට තියලා තියෙනවා. ආදම් දන්නෙත් නැහැ කවුද මගේ භාර්යාව, ඒව දන්නෙත් නැහැ කවුද මගේ පුරුෂයා කෙනෙක්. මේ දෙක මැද්දේ ජීවමාන දෙවියන් වහන්සේ තමයි මේ මිනිස්යාව එක් කරන්නේ. ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේගේ වචනේ කියන්නේ දෙවියන් වහන්සේ විසින් එක් කළ දෙය මිනිස්යා විසින් වෙන් නොකරේවා කියලා. අද දවසේදී අපිට පේනවා මේ ස්වාමීන් වහන්සේගේ මනසේ මෙන්න ස්වාමීන් වහන්සේ අද දවසේ මේ පවුල කියන එක ස්වාමීන් වහන්සේ අරමුණු කරා. ඒ දම් වෙනේදී අරමුණු කරා. නමුත් උප්පත්ති තුන්වෙනි පරිච්ඡේදයට එනකොට අපිට පේනවා මිනිසයා පාපයට වැටීමත් එක්කම අපිට උප්පත්ති 3:16 පේනවා. නුඹේ ශෝකය හා ගැබ් ගැනීම බොහෝ සෙයින් වැඩි කරන්නෙමි. නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය. නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය. ඔහු නුඹ කෙරෙහි බලපවත්නේයයි කීසේක. උන්වහන්සේ ආදම්ට කතා කොට නුඹේ භාර්යාවගේ හඬට අහුම්කම් දී නොකන්ට මා අඬකල ගහින් කෑ බැවින් නුඹ නිසා භූමිය ශාපලද්දීය. නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නේය. එය නුඹට කටුද ගොකටුද උපදවන්නේ. නුඹ වනයේ පලා කන්නේය. නුඹ භූමියේ ගන්නාලද බැවින් එයට හැරී යන තෙක් නුඹේ මුහුණේ දහඩියෙන් යුක්තව කෑම කන්නේය. මක් නිසාද නුඹ දූවිල්ලට හැරී යන්නේ යයි කීසේක. මොකද්ද කියලා කිව්වොත් තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ ඉඳන් අපිට පේනවා 19 වෙනි පදය දක්වා ස්වාමීන් වහන්සේ ඒ පාපේ කර්ම කොටගෙන ඒ පවුලට ස්වාමීන් වහන්සේ විසින් ඒ භාර්යාවට අයිති වෙච්ච සාපය, ඒ වගේම පුරුෂයාට ඒ සාපලත් ඒ පොළවේ කොහොමද ඔහු සාපලත් එක්ක හැට ජීවත් වෙන්නේ කියන කාරණාව ස්වාමීන් වහන්සේ පෙන්වනවා. එතකොට අපිට පේනවා මේ සාතන් හොඳ ප්‍රයෝගයකින් තුන්වෙනි පරිච්ඡේදයේදී මේ පොළව වටන්න, එහෙම නැත්නම් මේ භූමිය වටන්න, ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ විසින් මවන ලද මිනිස්යව වටන්න ස්වාමීන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ අපිට පේනවා සාතන් මෙන්න මේ වෙලාවේ පාවිච්චි කරේ. මෙන්න මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපිට පේනවා සාතන් සම්පූර්ණයෙන්ම මේ පවුල තමයි පාවිච්චි කරේ කියන කාරණාව. මොකද්ද කියලා කිව්වොත් මේ පවුලේ පාපයට වැටීම මුළු මහත් භූමියටත් සතා සිව්පා වගේ ඉඳන් ගහ කොළේ ඉඳන් මොකද දේව වචනේ කියනවා නුඹ නිසා භූමිය සාපලත් දෙයිය කියලා. හරි. අද දවසේදී අපිට පේනවා එහෙනම් මේ පවුල කියන එක ස්වාමීන් වහන්සේගේ හදවතේ, ස්වාමීන් වහන්සේගේ මනසේ, එහෙනම් මේ පවුල කියන එක උන්වහන්සේගේ හදවතේ කොහොමද තිබිලා තියෙන්නේ? එහෙනම් මේ පවුල මුල් කරගෙන තමයි මේ පොළවේ සියලුම කාරණාවල් සිද්ධ වෙන්න කියන එක අපිට පේනවා. හරිද? මේ ලෝකේ පාලනය කරනවා නම් කවුරු හරි කෙනෙක් ඔහුත් යම් කිසි පවුලකට අයිති එක්කෙනෙක්. අපිට පේනවා යම් කිසි කෙනෙක් සභාවක් පාලනය කරනවා නම් පාස්ටර් කෙනෙක් කියලා එයත් පවුලකට අයිති එක්කෙනෙක්. ඉතින් අපිට පේනවා නම් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ පවුලක් නැතුව කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා ඒක ඉතින් බොහොම අපිට පේනවා ඒක ටිකක් අපිට නිකන් කිව්වොත් එහෙම නිකන් ඒක නිකන් අස්වාභාවික කතාවක් හැටියට අපිට නිකන් පේන්න පුළුවන්. නමුත් ඔබ හොඳට මතක තියාගන්න. එහෙනම් මේ වෙනකොට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය, ස්වාමීන් වහන්සේ මේ පොළොව පාලනය කරලා, මේ පොළොවේ සතුන් පාලනය කරලා මේ සියලු දේ බාර දුන්නේ පවුලකට කියන කාරණාව හොඳට මතක තියාගන්න. එහෙම නැත්නම් ක්‍රිස්තියානි සභාවකට නෙමෙයි. එහෙම නැත්නම් පාස්ටර් කෙනෙකුට නෙමෙයි. හරිද? හොඳට මතක තියාගන්න. පවුල කඩාගෙන පාස්ටර් ගාවට ගිහලා ඔළුව දික් කරන්න යන්න එපා. ඔළුව දික් කරාට ආශිර්වාදය එන්නේ නැහැ. හරිද? ඔබේ පාස්ටර් ඔබේ ඔළුවට අත තිබ්බා කියලා කිසිම දෙයක් වෙන්න යන්නේ නැහැ. ඔබේ පාස්ටර් පෙරලි යාත්‍රා කරත් ඔබේ ජීවිතේ කිසි දෙයක් වෙන්න යන්නේ නැහැ. හේතුව නුඹ නිසා භූමිය සපලද්දීය. මොකද පවුල නිසා මේ පොළොවට සාපය එකතු වුණා. අද
පවුල කඩාගෙන ඔබ ගිහිල්ලා මොන ආශිර්වාදයකට හිටගත්තත් ඒක ආශිර්වාදයක් බවට පත් වෙන්නේ නැහැ. ඔබ හොඳට ඒක මතක තියාගන්න. ස්වාමීන් වහන්සේගේ වචනය තුන්වෙනි පරිච්ඡේදයේ ඒක සඳහන් කරනවා. එහෙනම් මේ පවුල ඇතුලේ තිබෙන මහා මේ දවන්ත ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච අරමුණ නැති වුණාට පස්සේ අද දවසේදී වැටිච්ච පුද්ගලයා හැටියට මේ පෞල් ජීවිතය ඇතුලේ අපි මොනවද මේ අරගල කරගෙන ඉන්නේ. ඉතින් මං දැන් යනවා මේ ස්වාමීන් වහන්සේ මවන ලදමැවිල්ලේ උන්වහන්සේගේ අරමුණ ඊට පස්සේ මිනිසයා පාපයට වැටුණා. පාපයට වැටුණාට පස්සේ උන්වහන්සේ අද වර්තමානයේ 2021 ඔබෙනුයි මගෙනුයි බලාපොරොත්තු වෙන පෞල් ජීවිතේ කුමක්ද? ඔබගෙනුයි මගෙනුයි බලාපොරොත්තු වෙන පෞල කියන අරමුණ මොකද්ද? ඉතින් මම කැමතියි ඔබත් එක්ක බෙදා ගන්න අද දවසේදී මෙන්න මේ අරමුණ. මෙන්න මේ අරමුණ කරා ඉන්න තමයි මම ඔබත් එක්ක පොඩි කාලයක් ස්වාමීන් වහන්සේ උප්පත්ති පොතේ මොනවද උන්වහන්සේ දැම්මේ? ඒ තිබෙන කාරණාවන් උන්වහන්සේගේ අරමුණ මොකද්ද? උන්වහන්සේගේ බලාපොරොත්තුව මොකද්ද කියන කාරණාව ඔබත් එක්ක ගනුදෙනු කරගෙන ආවේ. හොඳට මතක තියාගන්න. අද දවසේදී මේ සුද්ධත්වයේ පවුල ඇතුලේ උන්වහන්සේ කොච්චරක් බලාපොරොත්තු වෙනවද කියන කාරණාව අපි අද දවසේදී බලන්න යනවා අද දුමේ පුතේ. අපේ පවුල ඇතුලේ කොහොමද තියෙන්න ඕනි කියලා. හරිද? දැන් තියෙන්නේ කොහොමද කියන එක කලබල කරගන්න එපා. අපි ඔක්කොටම ආපහු මේ ලෙවල් එකට යන්න පුළුවන් කියන එක උන්වහන්සේ අපිට ආරාධනා කරන දෙවියන් වහන්සේ කියන එක හොඳට මතක තියාගන්න. හරි? ඉතින් ඒ නිසා අද ස්වාමීන් වහන්සේ එපීස කියන යවුම් පත්‍රය එනත්තම් පාවුල පාවිච්චි කරලා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කතා කරනවා. මේ පාවුලතුමා තුලින් උන්වහන්සේ මෙහෙම කතා කරනවා. දේවාත්මයන් වහන්සේ තුල ඉඳලා ඔහු ලියලා තියෙනවා. ඔහුට හෙළදරව් කරලා තියෙනවා ජීවමාන දෙවියන් වහන්සේ. පස්වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ. පහේ 22 වෙනි පදේ. බාහිරියාමේදී ස්වාමීන් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. ඉතින් මම කැමතියි මේ වෙලාවේ ඇත්තටම මේ පදේ නැවත වාරයක් කියවන්න. බාහිරියාවේදී ස්වාමීන් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. මට අද දවසේදී මම ඔබත් එක්ක බෙදාගත්ත ජීවමාන දෙවියන් වහන්සේ මට පෙන්වන කාරණාවට පමණක් අරමුණු කරගෙන ඔබත් එක්ක මේ වචනේ ගනුදෙනු කරන්න මම කැමතියි. මේ යටත් වෙන්න කියන කාරණාව කොමක්ද කියන කාරණාවත් එක්ක. ඉතින් මේ මම ඒ කාරණා බොහොමයක් මම අයින් කරලා යම් කිසි දවසක දෙවියන් වහන්සේ මඟ පෙන්වන විදියට ඒ කාරණා ඔබත් එක්ක ඉදිරියේ කතා කරන්න හිතාගෙන අද දවසේදී දෙවියන් වහන්සේ ඔබට මට කතා කරන පණිවිඩයට මම යන්න සූදානම්. උන්වහන්සේ කියන භාර්යාවේනි ස්වාමීන් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. හරි ලස්සනයි උන්වහන්සේගේ වචනය. උන්වහන්සේගේ වචනය උන්වහන්සේ සඳහන් කරනවා භාර්යාවන්ට ස්වාමීන් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. දැන් මම මේ ගේ ගත්තාම නැත්නම් අපේ නිවස ගත්තාම අපිට පේනවා ස්වාමීන් වහන්සේ කතා කරනවා භාර්යාවට ස්වාමීන් වහන්සේට වගේ තමයන්ගේ පුරුෂයන්ට යටත්ව ඉන්න කියලා. හරිද? හොඳට මතක තියාගන්න මේ යටත්ව ඉන්න කියලා කියමු අපේ ලංකාව වගේ ප්‍රදේශයක හරි අය බොහොම ලස්සනට ඒක පිළිගන්නවා. ඒක ලස්සනට ඒගොල්ලෝ තේරුම් ගන්නවා මෙන්න මේ ආකාරය. යටත්ව කියලා කියන්නේ නිකන් මං කියපුවම බොහොම ඉන්න ඕනේ මං කියපුවාම එහෙට මෙහෙට වෙන්න බෑ. මං කියන වචනයට උඩින් යන්න බෑ. තේරුණාද? මම කිව්වොත් කිව්වා හරිද? නමුත් මම කතා කරන්නේ එන්නේ ඒ යටත් වීම නෙමෙයි මෙතන. ඒ යටත් වීම නෙමෙයි මෙතන. ස්වාමින් වහන්සේ මෙතන සඳහන් කරන්නේ භාර්යාවේනි ස්වාමින් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. ඉතින් මේ නිවස බලන් යනකොට ස්වාමින් වහන්සේ ඉන්නේ ස්වර්ගයේ ඉන්න ස්වාමින් වහන්සේගේ ගුණාංග වලින් පිරිච්ච නිවසක් බවට පත් වෙන්න යනවා කියන කාරණාව ස්වාමින් වහන්සේගේ වචනේ සඳහන් කරනවා. එතකොට මේ ස්වර්ගීක නිවසක් වෙන එක තමයි පළවෙනිම කාරණාව පොළොවේ. එතකොට එහෙනම් අපි ඉන්න නිවස ස්වර්ගීක වාතාවරණයක් බවට පත් වෙන්න යනවා. දැන් මේක ඒදන් වෙන්නේ වාතාවරණය නෙමෙයි. එතකොට අද 2021 උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒදන් වෙන්නේ ආදම් සහ ඒව ගත කරපු පෞල් ජීවිතයේ ඒ ලෙවල් එක නෙමෙයි. උන්වහන්සේ මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ස්වර්ගීක ලෙවල් එක. ස්වාමීන් වහන්සේ 2021 අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආදම් සහ ඒව තුල තිබිච්ච බැඳීමට වඩා
ස්වාමින් වහන්සේ සහ මා අතර තියෙන සම්බන්ධතාවයේ කොටසක් මෙන්න ආදර්ශයක් හැටියට පවුල. උන්වහන්සේ අද අපිට ආරාධනා කරන තැන. එතන ගෙදර ස්වාමි පුරුෂයෙක් ඉන්නවනේ කවුරු වගේද? ගෙදර ස්වාමි පුරුෂයා හැසිරෙන්න ඕන කොයි වගේද? ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා හැසිරෙන්න ඕන ස්වාමින් වහන්සේ වගේ. ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා ගෙදර ඇවිදින්නේ කවුරු ඇවිදිනවා වගේද? ස්වාමින් වහන්සේ වගේ. කතා කරද්දී කවුරු වගේද? ස්වාමින් වහන්සේ වගේ. එතකොට ස්වාමි පුරුෂයා කතා කරන්නේ කොහේ භාෂාවද? ස්වර්ගීය භාෂාව ඈ. ඔව් මොකද්ද ස්වර්ගීය භාෂාව? ගෙදර ඉන්න භාර්යාවට කොහොමද කතා කරන්න පුළුවන්? ඔව් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මැණික, සුදු මැණික, කළුණත් කවන්න සුදු මැණික ඔබට පාවිච්චි කරන්න පුළුවන් වචන තියෙනවා. ස්වර්ගීය වචන. ඔක්කොම ස්වර්ගීය වචන. හරිද? හැබැයි මේ පොළොවේ වචන එකක්වත් පාවිච්චි කරන්න බෑ කියන එක මතක තියාගන්න මේ ගේ ඇතුලේ. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ ස්වර්ගික වාතාවරණය ඇතුලේ කවදාකවත් හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේ අර කොණ්ඩෙන් ඇදලා පංචින් බෑග් එකට අරගෙන නේද? කවදාකවත් දෙවියන් වහන්සේ හතරවෙනි භාෂාවෙන් කතා කරලා ගෙදර ඇවිල්ලා කේන්ති අරගෙන මොකද දෙවියන් වහන්සේට කේන්ති යන්නේ නෑනේ. හරිද? ඒක දෙවියන් වහන්සේ නිකන් එක එක භාෂා වලින් කතා කරන්නේ නේද? හරි? මම කතා කරන්නේ මේ අන්‍ය භාෂාව නෙමෙයි යා. මේ පොළොවේත් අන්‍ය භාෂාවක් තියෙනවනේ. අන්නේ පොළොවේ අන්‍ය භාෂාව පාවිච්චි කරන්න බෑ ගෙවල් ඇතුලේ. හරිද? ගෙවල් ඇතුලේ සත්තුන්ගේ නම් පාවිච්චි කරන්නත් බෑ. හරි? ඒතුළු මේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන මං හරි සන්තෝෂයි මේ උන්වහන්සේ පාවුලව පාවිච්චි කරලා තියෙන තැන ගැන. උප්පත්ති පොතේ උන්වහන්සේගේ මනසේ තිබිච්ච දේ අද වෙනකොට උන්වහන්සේ හරියටම මම විශ්වාස කරනවා මේ එපිස පොතේ 5:22 උන්වහන්සේ අරමුණ මේ වෙලාවේ පාවුලව පාවිච්චි කරලා ලියලා තියෙනවා. භාර්යාවෙනි ස්වාමීන් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. එතකොට අපිට පේනවා කොයිම වෙලාවකවත් මේ භාර්යාවට කියන්න ඕනේ නැහැ පුරුෂයාට යටත් වෙන්න කියලා. ඒකට හේතුව භාර්යාව දන්නවා ගෙදර ඉන්න ස්වාමීන් වහන්සේ අම්මෝ ගෙදර දෙවියන් වහන්සේ ඉන්නකොට ආයේ භාර්යාවට කියන්න ඕනද යටත් වෙන්න කියලා. එහෙම එකක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට භාර්යාව මොකද කරන්නේ? ගෙදර අනිවාර්යෙන් දෙවියන් වහන්සේට වගේ ඉතින් ගෙදර ඒ වාතාවරණය ඇති වෙනවා. ආපහු මේක මේ පුනා භාර්යාවට කියන්න ඕනේ නැහැ. භාර්යාවට ඇවිල්ලා කියනවා නෑ මං දෙවියන් වහන්සේ ඔයා මට මේම කරන්න ඕනේ නෑ. එහෙම මොකුත් කියන්න ඕනේ නෑ. දෙවියන් වහන්සේ වගේ පුරුෂයෝ හැසිරෙන්න ඕන. පුරුෂයෝ දෙවියන් වහන්සේ වගේ ඉන්නවා නම් කොහොමද ගේ ඇස්සේ ඉන්න තියෙන්නේ? කටකොණ්ණක් බීගෙන එහෙම ඉන්න පුළුවන්ද? කැටි පොළු අරගෙන එහෙම නැත්නම් ගේ ඇස්සේ එක එක ආකාර එක එක එළියේ තියෙන කාරණාගේ ඇස්සට ගෙනල්ලා දාගෙන බෑ කේ ඇතුලේ කොහොම තියෙයිද මට ඔබ කියන්න මේ නිවස කොහොම තියෙයිද? පාපයට වැටිලා උප්පත්ති 3 වෙනි පරිච්ඡේදේ උන්වහන්සේ පාපයට වැටිලා පාපයෙන් නිදහස් වෙච්ච. එහෙනම් අපි කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ මරණයත් නැවත නැගිටීමත් පස්සේ මෙන්න මේ ජයග්‍රහණයත් එක්ක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන පෞල් ජීවිතය කොහොම පෞල් ජීවිතයක්ද? ඔබට පේනවාදී කොච්චර ස්වර්ගික පෞල් ජීවිතයක්ද? එදා ස්වාමීන් වහන්සේ මේ එපිස ඔගොල්ලෝ ගත්තොත් 5:25 කියනවා මෙන්න මේම. පුරුෂයනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඔන්න අහගන්න. උදෙසා තමාම පාවා දුන්නාක් මෙන්ම නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරපළා. ආදරය කරපළා කිව්වේ නැහැ. ප්‍රේම කරපළා කියලා කිව්වේ. පුරුෂයනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට උදෙසා තමාන්ම පාවා දුන්නාක් මෙන්ම නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරපළා. එතකොට ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ අපිට ගෙනල්ලා පෙන්වන්නේ මේ පොළොවේ ස්වාමීන් වහන්සේ මාංශවත් වෙලා කුරුසියේ මැරිලා ස්වාමීන් වහන්සේ නැවත නැගිටලා ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම මේ පවුල ගොඩනගන්නම උන්වහන්සේ කුරුසියේ මැරෙනවා වගේ කතාවක් කියන්නේ. උන්වහන්සේගේ මේ කුරුසියේ මරණයේ ආදර්ශය එහෙනම් සම්පූර්ණයෙන්ම ගන්න තියෙන්නේ පවුලට.
කොහොමද මේ ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ? පුරුෂයනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට. එහෙමයි කියන්නේ. උන්වහන්සේ කොහොමද සභාවට ප්‍රේම කළේ? ඔබ දැක්කද කොයි වෙලේ හරි උන්වහන්සේට කසපාර අර ගහනකොට ඒ කසපාර ගහන මිනිහාගේ අත ගැලවිලා වැටුණා දැක්කද? මොකද උන්වහන්සේට උඩම් බලය තිබුණා පාවිච්චි කරන්න. හරි. අනික උන්වහන්සේට කටුවොඩට උඩට දානකොට ඒ කටුවොඩට දාපු මිනිහා දූවිලි වෙලා ගියා දැක්කද? එහෙම කිසිම දෙයක් ඔබ දැක්කේ නැහැනේ. උන්වහන්සේ නිශ්ශබ්දව උන්වහන්සේ සභාවට ප්‍රේම කළා. කොහොමද සභාවට ප්‍රේම කළේ? ඒක තමයි මට ඔබත් එක්ක අද බෙදා ගන්න ඕනේ. උන්වහන්සේ සභාවට ප්‍රේම කළේ සම්පූර්ණයෙන්ම සභාව වැරදි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ පවිත්‍රයි සුද්ධයි එක වැරද්දක්වත් කරලා නැහැ. එතකොට උන්වහන්සේ කොහොමද සභාවට ප්‍රේම කළේ? ස්වාමීන් වහන්සේ සභාවට ප්‍රේම කළේ සභාව සියලුම වරදි ටික උන්වහන්සේ ගත්තා. උන්වහන්සේ අරගෙන කුරුස ගහට ගිහිල්ලා උන්වහන්සේ සභාව උදෙසා ප්‍රේම කරලා ඒ සභාව උදෙසා ජීවිතය දුන්නා. ස්වාමීන් වහන්සේ පෞල් ජීවිතේ පුරුෂයන්ගෙන් ඉල්ලනවා නුඹලාගේ භාර්යාව අද වෙනකොට වරද්දක් කරනවා නම් නුඹේ භාර්යාව අද වෙනකොට වැරදි නම් ඒක දරාගෙන ඒක නුඹ බාර අරගෙන උඹ කුරුසියට යන්න ඕන. ඒකට හේතුව නුඹේ භාර්යාවගෙන් ගැලවීම තියෙන්නේ ඒ කුරුසේ මරණය මුල් කරගෙන. එහෙනම් අද දවසේ ස්වාමීන් වහන්සේ පෞල් ජීවිතයේදී ඒ පුරුෂයාගෙන් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ ප්‍රේමයක්. භාර්යාවගේ අඩුපාඩු ගිහිල්ලා තව පුරුෂයෙක් එක්ක බෙදා ගන්න යන්න එපා. භාර්යාවගේ අඩුපාඩු තියෙනවා නම් තව එක්කෙනෙක් ගිහිල්ලා කියවන්න යන්න එපා. හොඳට මතක තියාගන්න ඒ භාර්යාවගේ වැරදි ටික අරගෙන ඔබට තියනවා කුරුස ගහට යන්න. ඒ වැරද්ද අරගෙන ඒ භාර්යාවට තලන්න යන්න එපා. ඒ භාර්යාවගේ වැරද්ද අරගෙන ඔබ හදන්න යන්න එපා. ඒ භාර්යාවගේ වැරද්ද උදෙසා ඔබට මැරෙන්න වෙනවා. ඒක මෙහෙම විස්තර කරුවොත් හොඳට හොඳයි. ඔයාලා මේ වැරදි කරේ මමයි කියලා බාර ගන්න ඕන. මොකද යේසුස් වහන්සේ කුරුසයට ගියේ එහෙම. යේසුස් වහන්සේ කුරුසයේ කෙනෙක් වැළඳගත්තේ එහෙම. උන්වහන්සේ වැරදි කරා වගේ ගියේ. උන්වහන්සේ එක වෙලාවක් කිව්වනම් මම වැරදි කරේ නෑ කියලා. උන්වහන්සේ ඒක ඔප්පු සාක්ෂි වුණා නම් මේ පොළොවේ කවුරුත් ජීවත් වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ මේ සියලුම දේ උන්වහන්සේ ගත්තා කියලා දේව වචනේ කියනවා. එහෙනම් අද දවසේ ස්වාමීන් වහන්සේ කියනවා මේ පවුල ගැන. ඔබට තේරෙනවද පුරුෂයනි ස්වාමීන් වහන්සේ කොහොමද ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා මේ කොටස. පවුල ඇතුලේ. පවුල ඇතුලේ කොහොමද ඔබගේ පුරුෂවරුන්ගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? දෙවියන් වහන්සේ ප්‍රේම කළා වගේ. දෙවියන් වහන්සේ ප්‍රේම කළා වගේ. එහෙනම් අද 2021 පෞල් ජීවිතය ස්වාමීන් වහන්සේ ආරම්භ කරන්නේ කොහොමද? අද එබිකම් කරලා බලන්න අපේ පෞල් ජීවිතය කොහොමද? ලස්සනයිද? ගේ ඇතුලේ මොන දේවල් තියෙනවද? පුරුෂයා භාර්යාව අතර වෛරය තියෙනවද? පුරුෂයා භාර්යාව අතර රඟපෑම් තියෙනවද? පුරුෂයා භාර්යාව ඇතුලේ අපි කියන්නේ කන්ඩිෂන්ස් තියෙනවද? පුරුෂයා භාර්යාව ඇතුලේ ඕන තරම් ගුටි බැට තියෙනවද? අද පුරුෂවරු ස්වාමීන් වහන්සේ වගේ ඉන්න ඕන තරේදී අද කටකොණ්ඩක් බීගෙන ගෙදරට එන අය පුරුෂයෝ ඉන්නවද? අද මේක අහනකොට ක්‍රිස්තියානි කියලා හිතන අපේ පෞල් ජීවිතවල ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන පෞල අද දවසේදී අපේ ගෙදර තියෙනවද? පාපයට වැටිච්ච මිනිසයා පාපයට වැටිච්ච අවස්ථාවේ ඒ පෞලට දීපු සාප ටික සේරම අද අපේ ගේ ඇතුළේද? ස්වාමීන් වහන්සේ කුරුසේ මැරිලා නැවත නැගිටලා මේ සාපය අපේ පවුලෙන් අයින් කරගන්න බැරිද? අද පුළුවන්. ස්වාමීන් වහන්සේ එපිස පොතේ කතා කරනවා භාර්යාවේදී ස්වාමීන් වහන්සේට මෙන් ඒ ස්වර්ගික පවුල් ජීවිතේ අපේ ගේ ඇතුලේ තියෙන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ අද අපිට ආරාධනා කරනවා. ඔබ ලෑස්තිද මේ ස්වාමීන් වහන්සේත් එක්ක ඒ ස්වර්ගික පවුල් ජීවිතේ ගත කරන්න? පළවෙනි කාරණාව අද දවසේ මේක ඔබේ පවුල ගැන නම් කතා කරන්නේ. මම ඔබෙන් ඉල්ලනවා එක දෙයක් ආදර දුවේ පුතේ. ඔබ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට යන්න. ඔබේ පුරුෂයාට 100%ක් ප්‍රේම කරන්න. ආදරය කරන්න එපා. ඔබේ භාර්යාවට 100%ක් නෙමෙයි. දෙවියන් වහන්සේ කියන විදිහට ප්‍රේම කරන්න. මොකද උන්වහන්සේගේ ප්‍රේමය 100%යි නෙමෙයි. ඒක 100%ද මම දන්නේ නැහැ. ඊට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද උන්වහන්සේගේ ප්‍රේමය තරම් ඉහළයි. ඒ ප්‍රේමයෙන් පවුලේ උන්වහන්සේ කියනවා ප්‍රේම කරන්න කියලා. ස්වාමීන් වහන්සේ අද දවසේදී
අපෙන් බලාපොරොත්තු වෙන දේ. ඔබ 26 වෙනි පදයේ ගත්තොත් මෙන්න මෙහෙම කියනවා. එසේ කලේ සභාව ශුද්ධව කැලලක්වත් හෝ රැලි හෝ එබඳු යමක් නැතුව තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පු කර ගැනීම සඳහා වචනය නැමැති වතුරෙන් සේදීමෙන් උන්වහන්සේ එය පවිත්‍ර කොට පිරිසුදු කරන පිණිස එසේම පුරුෂයන් විසින්ද තමන්ගේ භාර්යාවන්ට තමන්ගේම ශරීරවලට මෙන් ප්‍රේම කටයුතුය. ආදරණීය පුතේ මේ වෙලාවේදී මං ඔබ සියලු දෙනාටම ඔබ යාඥාවෙන් ඔබේ පෞල් ජීවිතය කරා ඔබ එවිකම් කරලා බලන්න. මම මේකේ තිබෙන බොහෝ හරයන් බොහෝ දේවල් මම අතහැරගෙන ඔබත් එක්ක මේ පණිවිඩයට ආවේ. ජීවමාන දෙවියන් වහන්සේ එදා ඒ දන් උන්වහන්සේ ආරම්භ කරපු පෞල් ජීවිතය නැති කරගත්ත ආදම් සහ ඒව ඒ සාපේට ලක් වෙලා අද වෙනකොට ඒ පවුල මේ පොළොවේ දූෂිත පවුලක් හැටියට ඇවිල්ලා තියෙනවා. අද පොළොව දිහා බලන්න. අද වෙනකොට ඉන්න තරුණ තරුණියන් දිහා බලන්න. ඔබ යන්න බොහෝ තැන්වල ගබ්සා කිරීම කොච්චර තියෙනවද? යන්න ගණිකා මඩම් කොච්චර තියෙනවද? ඔබ බලන්න පාසල දිහා ආදර කතා කොච්චර තියෙනවද? ලව් ස්ටෝරි කොච්චර තියෙනවද? ඔබ බලන්න මේ වැලන්ටයින් ඩේ වලින් මොකද්ද වෙන්නේ කියලා මේ පොළොවට. ඔබ බලන්න මේ වැලන්ටයින් ඩේස් කියලා මොනවද මේ කරගෙන යන්නේ කියලා බලන්න. අද බලන්න බොහෝ කපුවෝ ඉන්නවා. අද බලන්න බොහෝ මංගල යෝජනා තියෙනවා. කෝ දේව අභිමුඛය. කෝ අපේ සුදුසු සහකාරිය. කෝ අපේ සුදුසු සහකරුවා. අද දවසේ ස්වාමින් වහන්සේ මේ පවුල කියන ස්ථානේ මොකද අපිට වෙලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේ අද අපිට ආරාධනා කරන තැන කොහොමද? අද 2021 ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන පෞල් ජීවිතයේ කොහොම එකක්ද? ස්වාමීන් වහන්සේ ඉදිරියේ අද කොච්චරක් මේ පෞල් ජීවිතේ දූෂණයට ලක් වෙලා උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ ඒ පාපයට වැටීමත් එක්ක ආපු සාප කාරණා සියලු දේ මේ පොළොව තවත් මේ පෞල් ජීවිතේ වැටීම මුල් කරගෙන පොළොව සාපලත් එකක් බවට පත් වෙන්න යනවා. අද මේ පොළොව නැවත නැගිටවන්න නම් අද නැවත මේ පොළොව නිරෝගී වෙන්න නම් ඔබ මේ කොරෝනා රෝගයට බය වෙන්න එපා. මේ කොරෝනා රෝගේ නැති වෙන්න නම් මම විශ්වාස කරනවා මේ පොළොවේ තියෙන සියලු පවුල් සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ මේ කතා කරන තැනට එන්න ඕන. ස්වාමීන් වහන්සේ කතා කරන මේ ස්ථානයේ ඉන්න ඕන. අද මේ හැම දෙයක්ම දූෂණය වෙච්ච නිසා මේ හැම දෙයක්ම මේ ස්වාමීන් වහන්සේගේ පෞල් ජීවිතයේ බලාපොරොත්තු වෙච්ච අරමුණු වෙච්ච පෞල් ජීවිතේ නැති නිසා සියලු දේ අද වෙනකොට පාපේ බවට ලක් වෙලා ඒක රෝගයේ බවට ලක් වෙලා ඒක මරණය බවට පත් වෙලා තියෙනවා. අද අවසේදී මං අද ඔබට ආරාධනා කරනවා ආදරණීය පුතේ. අපි අද අපේ පෞල දිහා අපේ ජීවමාන දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් නම් බලමු. අපේ දරුවෝ දිහා ජීවමාන දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉඳන් බලමු. අයිනම් ස්වාමින් වහන්සේ ඉස්සරහා අද සභාවල් තියෙන ඕනතරම් අද සභාවවල සෙනග ඉන්න ඕනතරම් යාඥා ඉල්ලීම් තියෙන ඕනතරම්. නමුත් එක දෙයක් මතක තියාගන්න. පවුල ගොඩ නැගුණොත් සභාව පවිත්‍ර වේවි. සභාව ගොඩ නැගිලා පවුල නැමැති සභාව කැඩිලා කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අද සභාව නෙමෙයි සාතන්ට තියෙන එකම තැන පවුලයි. ඔබ හොඳට මතක තියාගන්න. උඩ සභාවෙන් වැඩක් නැහැ. මම විශ්වාස කරනවා. මොකද ඌ පවුල නැමැති සභාව කැඩුණාට පස්සේ උඩ හරි ලේසි ඕන දෙයක් කරගන්න. ඉතින් ඒක නිසා අද දවසේදී අපි ඌට ඉන්න දෙදීමු. අපේ පවුල ඇතුළේ ඌගේ ක්‍රියා මොනවද තියෙන්නේ කියලා අපි හොයලා බලමු. අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය අද සඳහන් කරනවා භාර්යාවේදී ස්වාමින් වහන්සේට මෙන්න ගෙදර ඉන්න භාර්යාව පුරුෂයා එක්ක කතා කරන්නේ කොහොමද? පුරුෂයා එක්ක හැසිරෙන්න ඕන කොහොමද? පුරුෂයා දෙවියන් වහන්සේ වගේ නම් ගෙදර ඉන්න ඕනේ. ඒ පුරුෂයා ගේ ඇතුලේ ඒ භාර්යාව එක්ක හැසිරෙන්න ඕන කොහොමද? ගෙදරින් නැවත ඒ පුරුෂයා ගෙදරට එන තාක්කල් භාර්යාවට ගෙදර තියෙන වැඩ මොනවද? භාර්යාවගේ කාර්යයන් මොනවද? කාර්යයන් මොනවද? හොඳට මතක තියාගන්න. ස්වාමීන් වහන්සේගේ වචනේ කොතනකවත් සඳහන් කරලා නැහැ භාර්යාවට වැඩට යන්න.
ස්වාමීන් වහන්සේගේ වචනය කොතනකවත් සඳහන් කරලා නැහැ. භාර්යාව උදේ 8 වෙනකොට බඩට ගිහිල්ලා හවස 5 වෙනකොට ගෙදර එන්න. හොඳට මතක තියාගන්න. ඒ ගේ අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ඒ දිවස අවුල් ජාලාවක් බවට පත් වෙනවා. මොකද ස්වාමීන් වහන්සේගේ නියෝගය කඩපු නිවසක් බවට පත් වෙනවා. ජීවමාන දෙවියන් වහන්සේ භාර්යාවට දුන් දේ මම ඒක තමයි ඔබත් එක්ක කිව්වේ. මට බොහෝ දේ ඔබත් එක්ක අද දවසේදී බෙදා ගන්න වෙලාව කාලය නැහැ. නමුත් මම ඔබට කියනවා මේ කාරණා ස්වාමීන් වහන්සේගේ වචනේ ඉඳන් අපි බලමු. ස්වාමීන් වහන්සේ මොකක්ද අපෙන් අරමුණු කරන්න කියන කාරණාව ඉඳන් බලමු. ස්වාමීන් වහන්සේ වගේ මේ පිස්ස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා පළවෙනි පදයේ කියනවා දරුවෙනි නුඹලාගේ දෙමව්පියන්ට ස්වාමීන් වහන්සේ තුල කීකරු වෙයල්ලා මක්නිසාද එසේ කරන්න යුතුය. නුඹට වැඩ සිද්ධ වන පිණිසද නුඹ පොළොවේහි බොහෝ කල ජීවත් වන පිණිසද නුඹේ පියාටත් මව්ටත් ගෞරව කරපන්න. එතකොට ස්වාමීන් වහන්සේ පිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ මේ පවුලේ දරුවන්ටත් එක පණිවිඩයක් දෙනවා. දරුවෝ හැම වෙලාවෙම ස්වාමීන් වහන්සේ තුල ඔතන බලක තියාගන්න. තම අම්මයි තාත්තයි ස්වාමීන් වහන්සේ තුල නම් දරුවන්ට තියෙනවා කීකරු වෙන්නේ. අකීකරු වීමෙන් මොකද්ද වෙන්නේ නැහැ. එකක් පොළොවේ අපිට පේනවා ආයු කාලය අඩු වෙනවා කියන කාරණාවක් තියෙනවා. දෙක නුඹට වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ඩිග්‍රී පිට ඩිග්‍රී ගහුවා. ප්‍රොෆෙසර් නෙමෙයි ප්‍රොෆෙසර් පිට ප්‍රොෆෙසර් ආවා. හොඳට මතක තියාගන්න. වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රයෝජනයක් වෙන්න යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා හැම වෙලාවෙම මේ ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කරනවා පවුල ඇතුළ දරුවෝ කොහොමද ඉන්න ඕන හැසිරෙන්න ඕන භාර්යාව ස්වාමි පුරුෂයා කොහොමද හැසිරෙන්න ඕන. ඉතින් මේක ඇතුලේ හොඳට මතක තියාගන්න ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන පවිත්‍රත්වයේ මේ නිවස ඇතුලේ තියෙනවද කියලා බලමු. මේක ඇතුලේ කවමදාක්වත් හොඳට මතක තියාගන්න පුරුෂයෙකුට තව ස්ත්‍රියක් එක්ක බැඳෙන්න හෝ තව ස්ත්‍රියක් දිහා බලන්න හෝ ස්වාමීන් වහන්සේගේ වචනේ මාංශවත්තලා හිටපු යේසුස් වහන්සේ කියනවා නුඹ ස්ත්‍රියක් දිහා කාම රාගයෙන් බැලන කල නුඹ කාම විත්‍යාචාරය කළා. එතකොට ගෙදර ස්වාමීන් වහන්සේ කියනවා ඒ කියන්නේ පුරුෂයා ගෙදරින් එළියට ගියාට පස්සේ ඒ කියන්නේ තව ස්ත්‍රියක් දිහා කාම රාගයෙන් බලවත් නුඹ කාම විත්‍යාචාරය කරලා ඉවරයි. මේ ස්වාමීන් වහන්සේ ඇයි මේ තරම් සුද්ධත්වය පෞල් ජීවිතය ගැන උන්වහන්සේ අරමුණු කරන්නේ? ස්වාමීන් වහන්සේ ඔබ හරියටම බැලුවොත් ආදර දුවේ පුතේ මම ඔබත් එක්ක බෙදා ගන්න කැමතියි. ඇත්තටම මේ මොකද්ද මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කතා කරන්න හේතුව කියලා. හරිද? අද ඔබට මට තියෙන වගකීම තමයි උන්වහන්සේගේ වචනයෙන් අපි සන්නද්ධ වෙන එක. ඔබ බැලුවොත් එහෙම ස්වාමීන් වහන්සේගේ වචනේ 1 කොරින්ති පොතේ ස්වාමීන් වහන්සේ කියනවා 1 කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ කියන වෛශ්‍යාකම කිරීම පලාදුව පල්ලා මනුෂ්‍යයා කරන්නා වූ සියලු පව් ශරීරයෙන් පිටත නමුත් වෛශ්‍යාකම් කරන්නා තමාගේ ශරීරයට විරුද්ධව පව් කරන්නේ. මගේ ශරීරයට හෙන ගැහුවත් කමක් නැහැ කියලා කරන පාපයලු මේ වෛශ්‍යාකමේ පාපේ. අනිත් පව් ඔක්කොම වගේ නෙවෙයිලු මේක. මම ශරීරයත් එක්ක බැඳෙන එකක් වෙන්නේ. එතකොට මේ ශරීරයත් ආකාරව තව කෙනෙක් එක්ක බැඳෙන්න යන්න බෑ. ඔබත් එක්ක ඉක්මන් කරනවා. භාර්යාවගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ආට නොව පුරුෂයාට. එසේම පුරුෂයාගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඔහුට නොව භාර්යාවට. ස්වාමීන් වහන්සේගේ වචනේ මේ ටිකකට ඉස්සෙල්ලා කිව්වා නුඹ කාමරාංගයෙන් ස්ත්‍රියක් දිහා බැලුවත් නුඹ කාම මිත්‍යාචාරය කරලා ඉවරයි. එතකොට පුරුෂයා ගෙදරින් එළියට යනකොට යන්නේ එයාගේ ඇස් දෙක අරගෙන නෙමෙයි. එයා යන්නේ තමන්ගේ භාර්යාවගේ ඇස් දෙක අරගෙන කියලා අමතක කරන්න එපා. ඒක දේව වචනය කියනවා. දේව වචනය කියනවා. මේ භාර්යාවගේ ශරීරය තමයි අයිතිකාරයා. මෙන්න මේ භාර්යාවගේ ශරීරයේ අයිතිය තියෙන්නේ පුරුෂයාට. ඒ වගේම පුරුෂයාගේ ශරීරයේ අයිතිය තියෙන්නේ භාර්යාවට. ස්වාමීන් වහන්සේ කියනවා තව පැත්තකින් මේ ශරීරය නුඹලාට අයිති නෑ කියලා. එහෙනම් අද දවසේ දෙවියන් වහන්සේ පවුල ගැන මේ තරම් ශුද්ධ භාවයක් බලාපොරොත්තු වෙන්නේ ඇයි? ඒකට හේතුව
පවුල මුල් කරගෙන මේ භූමිය සාපලත් එකක් වෙන්න යනවා. පවුල තමයි උන්වහන්සේගේ අරමුණ. පවුල් ජීවිතය තමයි උන්වහන්සේගේ එකම අරමුණ මේ පොළොවේ මම ඔබට කියනවා. උන්වහන්සේගේ දේව කැමැත්ත ඉෂ්ට කරන්න පුළුවන්. උන්වහන්සේගේ දේව රාජ්‍ය බිහි කරන්න පුළුවන්. උන්වහන්සේගේ දේව රාජ්‍ය අරමුණ තියෙන්නේ ඔය පවුල් ජීවිතය තුල. පවුල කඩාගෙන කොහෙවත් යන්න එපා, කිසි ප්‍රයෝජනයක් නැහැ. මම ඔබට කිව්වා වගේ ඔබේ සභාව නම් ඒ සභාව ඇතුලේ හොඳට මතක තියාගන්න ඉන්නා වූ පවුල් සියල්ල මේ ස්වාමින් වහන්සේගේ මනසට හදවතට අනුව තියෙන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේගේ මනසට හදවතට අනුව යන්න ඕනේ. අද දවසේ මම ඔබට ආරාධනා කරනවා ආදරේ දුවේ පුතේ, ඔබේ පෞල් ජීවිතය ඇතුලේ ඇත්තටම මම ඔබට ඒ භාෂා ශෛලිය පාවිච්චි කරලාම ඔබට කියන්නම්. උඹ තෝ වර ඵල මේ වචනවත් බෑ. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ වගේ භාර්යාවරු පවා ස්වාමීන් වහන්සේට මෙන් යටත්ව ඉන්න ඕනේ. භාර්යාවරු ඒ පුරුෂයාට දෙවියන් වහන්සේ දුන්නු ස්ථානය ගන්න ලෑස්ති වෙන්න එපා. පුරුෂවරු ඒ භාර්යාවට දුන්නු ස්ථානය ගන්න ලෑස්ති වෙන්න එපා. ස්වාමීන් වහන්සේ මේ බලාපොරොත්තු වෙන අරමුණ ඔබේ පෞල් ජීවිතේ තියෙනවද කියලා අද දවසේදී ඔබ හොඳට සෝදිසි කරලා බලන්න. අද දවසේදී ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ මම අවසන් කරන්න යන ආදර දුවේ පුතේ, මම මේ වැඩි කාලයක් අරගෙන මට කතා කරන්න බැරි නිසා අද දවසේ ස්වාමීන් වහන්සේ අරමුණු කරපු පෞල් ජීවිතයකට, සුද්ධ පවිත්‍ර පෞල් ජීවිතයකට අපිට ඒ දම් වෙන තිබිච්ච පෞල් ජීවිතය නොවේ. ඒක නොවේ. අද ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා ස්වර්ගික පෞල් ජීවිතයක්, ස්වර්ගික වාතාවරණයක් අපේ නිවසේ, ස්වර්ගික නිවසක් අපේ ගේ බවට පත් වෙන්න ඕනේ කියලා. අද දවසේ මම ජීවමාන දෙවියන් වහන්සේට ඔබේ පවුල උදෙසා යාචනා කරන්නම්. අද දවසේදී ඔබේ පවුල ඇතුලේ යම්කිසි අරගලයක කවුරු හරි කෙනෙක් ඉන්නවනම්, යම්කිසි විදියක පුරුෂයා ස්වාමීන් වහන්සේව හඳුනගන්නේ නැතුව ගැලවීම නොලබා ඉන්නවනම්, ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා, දේව වචනය කියනවා, අදහිලිවන්ත මහරියාව කරුණු කොටගෙන නොහැදිලිවන්ත ස්වාමී පුරුෂයා ගැලවෙන්නේ කියලා. ස්වාමීනි, ජීවමාන දෙවි පියාණනි, මේ වහන්සේගේ වචනය අසුවාව මේ වචනයත් එක්ක ගනුදෙනු කළා. සියලු පවුල් මම ඔබ වහන්සේගේ සුද්ධ වූ දාතට බාර කරනවා පියාණනි. සුද්ධ දෙවි පියාණනි, ඔබ වහන්සේගේ වචනය ඇහුවද? ස්වාමීනි, යම්කිසි දරුවෙක් තීරණ ගත්තද? ඒ වගේම යම්කිසි දරුවෙක් ඔහුගේ පෞල් ජීවිතයේ උදෙසා මේ සමග යාඥාවට එකතු වෙනවද? නාසරීය යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ පෞල් ජීවිතය ඔබ වහන්සේ බලාපොරොත්තු වෙච්ච අරමුණට යන්න ඔවුන් ආශිර්වාද ලබන්න ඕනේ කියලා මම යාඥා කරනවා පියාණනි. ඒ වගේම පියාණනි, ඔවුන්ගේ පෞල් ජීවිතවල අඳුර වටලගෙන, අඳුර මේක ඇතුලේ ක්‍රියාත්මක වෙලා, අඳුර ඒක සම්පූර්ණයෙන්ම විනාශයට ගේන්න මේ වෙලාවේ සාතන්ගේ ප්‍රයෝග මේක ඇතුලේ සිද්ධ වෙනවා නම් නාසරීය යේසුස් වහන්සේගේ නාමයෙන් මම අල කරනවා. ඒවා දුරු වෙන්න කියලා අල කරනවා පියාණනි. පියාණනි, මම ඔබ වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා සම්පූර්ණයෙන් මේ පෞල් ජීවිත සමාදානයට එන්නත්, සම්පූර්ණයෙන් මේ පෞල් ජීවිත ඔබ වහන්සේ බලාපොරොත්තු වෙච්ච ස්ථානට එන්නත් ස්වාමීනි, මේ දරුවන්ට ආශිර්වාද කරන්න කියලා නාසරීය යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරලා ඉල්ලනවා. ගෞරවනීය පියාණනි, යම්කිසි කෙනෙක් ස්වාමීනි මේ වෙනකොට දුක්බරව ඉන්නවනම්, ස්වාමීනි කනස්සල්ලෙන් ඉන්නවනම්, ස්වාමීනි කලකිරීමෙන් ඉන්නවනම්, යේසුස් වහන්සේගේ නාමයෙන් ඒවා ඔවුන්ගේ ජීවිතේ දුරු වෙන්න ඕන කියලා මම අල කරනවා ස්වාමීනි. ස්වාමීනි, ඒකද ඔබ වහන්සේගේ ආශිර්වාදය එකතු වෙලා ඒ පෞල ස්වර්ගීක නිවසක් බවට පෙරලන්න, අනේ ඔබ වහන්සේ නිවසට අද ඉන්න ක්‍රියාත්මක කරන්න කියලා යාඥා කරනවා. ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන්නි, ඔබ වහන්සේ ගුරුවරයෙක් වෙලා ඔවුන්ගේ ජීවිතවලට ගුරුරුකම් දෙන්න කියලා යාඥා කරනවා. ස්වාමීනි, යම්කිසි කෙනෙක් ස්වාමීනි මේ වෙනකොට බේබදුකමෙන්, අනේ ස්වාමීනි වෛශ්‍යාකමෙන්, අනේ ස්වාමීනි බේරගන්න බැරි, ස්වාමීනි බේරෙන්න බැරි යක්ෂයාගේ කූට උපක්‍රම වලට අහු වෙලා ඉන්නවනම් මම යාචනා කරනවා ඔවුන් ගැන ස්වාමීනි, ඔබ වහන්සේ අද දවසේ ඔවුන් නිදහස් කළමෙනවා. ඒ හිරගෙවල් වලින් ඔවුන් නිදහස් කළමෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ බන්ධන වලින් ඔවුන් නිදහස් කළමෙනවා කියලා යාචනා කරනවා.
පියාණනි ඔබ වහන්සේගේ උපකාර මැද්දේ පුරුෂයා ස්වාමිනී සම්පූර්ණයෙන්ම භාර්යාවට ප්‍රේම කරන්නත් ඒ භාර්යාව ස්වාමින් වහන්සේට මෙන් ඒ පුරුෂයන්ට යටත් වෙන්නටත් පියාණනි මේ මහා බලවන්ත ඔබ වහන්සේගේ ආශිර්වාදමත් ස්වර්ගික පෞල් ජීවිතය අතුල් වෙන පිණිස මේ සියලු දෙනාට ආශිර්වාද කරන්න කියලා නාසරීය යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාච්ඡා කරනවා දයාබර දෙවි පියාණනි ඔබට ස්තුති වේවා ඔබට ප්‍රශංසා වේවා ඔබට පමණක්ම මහිමය වේවා ආමෙන් 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 ආමෙන්